අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ අතුරුගිරිය අභයවීර ධර්මායතනය සහ රිදිමාලියද්ද පුරාණ විහාරයේ යන උභය විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. කතමාච භික්ඛවේ සම්මා සති කායේ කායානුපස්සී විහෙරති වේදනාය වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති තී. වාසනාවන්ත සදැහැති පින්නතුනි, ලක්වැසි ලෝවැසි සෑම සිත්සතන් මේ උතුම් සද්ධර්මයේ සමගින් සහ සම්බන්ධ වෙන හැම සිතක්ම උතුම් නිවන් පදයෙහිම පිහිටන්නට නිවන් දොරගුලක්ම වේවා කියන උතුම් සිතින් අදත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා සතිය පිළිබඳව අපි සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් සමගින් පෙර දේශනාවලදී අපි සාකච්ඡා කළ වාචා කම්මන්ත ආජීව ඒ වගේම වායාම කියන මේ අංග පිළිබඳවත් සාරාංශයක් නැවත ආවර්ජනයක් කරමින් අපි දේශනාව ඉදිරියට සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්තුනි, අපි හැමදාම ගොඩාක් පින්දහම් සිදු කරමින් නිරතුරුවම අපි ප්‍රාර්ථනා කරන්නේ
සාදු සාදු කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ නිවන් ලැබේවා කියලා. ඔබේ මුවින්ම ඔබ මේ වෙන විට අනේ මට නිවන් ලැබේවා කියලා කී වතාවක් නම් ප්‍රාර්ථනාවන් කරලා ඇත්ද? ඒත් ඇයි අපි තාම මේ සංසාරයේ ඊට හේතු සොයාගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔස්සේ අපි පියවරින් පියවර ඉදිරියට පිය නගමු. එවිට ඔබ අපටද සංසාර විමුක්තියක් පිණිස මේ සිත නිවන බුදුබණ පද ඔස්සේ හැම සිත් සතන්ම උතුම් නිවනෙහි ඔසවා තබාවි. එනිසා පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි චතුරාර්ය සත්‍ය චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති කරගත්තට පස්සේ එහි සිව්වන ආර්ය සත්‍ය වන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, දුක මේ ලෝකේ සත්‍යයයි වටහාගත් ඥානවන්තයෙකුට ඊළඟට පින්වතුනි ඒ සංසාර විමුක්තිය නැතිකර ඇති කර ගන්න තිබෙන, සංසාර විමුක්තිය ඇති කර ගන්න තිබෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපි එයින් අංග 4ක් පෙර දේශනාවලදී සාකච්ඡා කළා. සම්මා වාචා, කම්මන්ත, ආජීව. මේ අංග 3 පින්වතුනි රැකිය යුතු අංග. ඔබ පංචශීලයේ ආරක්ෂා කිරීමෙන් මේ අංග 3 සම්පූර්ණ කිරීමට, ආරක්ෂා කිරීමට ඔබට රැකීමට පුළුවන්කම ලැබෙනවා. එනිසා ඔබ ගෘහස්ත ජීවිතයක් ගත කරමින් මේ වසංගතයේ එක්මුළු වී එක්තැන් වී සිටින මොහොතේ ඔබ හොඳට පංචශීලයෙහි පිහිටියොත් ඔබේ වචන, ඔබේ කටයුතු, ඔබේ ආජීවය සම්මා බවට පත් වෙනවා. එයින් ඔබට නිවන ලැබෙනවා කියලා ඔබ මුලාවට පත් නොවි. එයින් සිදුවන්නේ පින්වතුනි මේ අංග 3 සම්මා බවට පත්වීමෙන් ඔබට යහපත් සසරක් ලැබෙනවා. ඒ වගේම මේ අංග 3 අයහපත් වුනොත් ජාතිය, ආගම කුමක් වුවත් අයහපත් සසරක් ලැබෙනවා. එහෙමනම් පින්වතුනි යහපත් අයහපත් සසරක් ලබා සංසාරයේහි සැරිසැරීම නොවේ අපේ කායන බලාපොරොත්තුව නිර්වාණ අවබෝධයයි. ඔබ සාදුනාදයෙන් පතන නිවීම කරා එළඹීමයි. සැනසීම, සාමය, ප්‍රීතිය, සමාධිය, නිදහස ඔබ සොයා යන ගමනේ අන්න ඒ නිදහස නිවීම කරා සිත මෙහෙයවන්නට අපි මේ අංග 3 වැඩිවීමෙන් පුළුවන්කමක්, මේ අංග 3 රැකීමෙන් පුළුවන්කමක් නැහැ. ඒ මත පිහිටා ඔබ ඊළඟ පියවර අපි පෙර සාකච්ඡා කළා. ඔබේ වායාමයේ සම්මා බවට පත් කරන්නට ඕනේ. වායාමයේ සම්මා කරන්නට නම් පින්තුනි දැන් ඔබ සිල් රකින්න කෙනෙක්. ඔබේ වචන පිරිසිදුයි, ඔබේ කර්මාන්ත පැහැදිලි, ඔබේ ආජීවය හොඳයි. එහෙමනම් පින්තුනි සම්මා වායාම කොහොමද සම්මා වායාමයේ ඇති කරගන්නේ? අපි පෙර සාකච්ඡා කළා. 4 සම්‍යක් ප්‍රධාන වීර්ය ඇති කරගන්නට ඕන. 4 සම්‍යක් ප්‍රධාන වීර්ය පින්නතුනි උත්සාහයෙන් සීලයකින් සම්මා වෙන්න
පුළුවන් කමක් නැහැ. අපි උත්සාහ කරනවා හොඳ වචන කතා කරන්න. හොඳ කර්මාන්තවල හොඳ ආජීවයක්. ඒකෙන් ඔබට හිතෙන්න පුළුවන් ඔබේ වායාමයේ ඔබේ වීරිය හොඳ එකක්. ඒ උත්සාහය ඔබට නිවන් පිණිස නොව යහපත් සසරක් පිණිසයි. සීලය කියන දේ රඳා පවතින්නේ රැකීම තුලයි. වායාමය කියන එක උත්සාහය නැතිනම් රඳා පවතින්නේ වැඩිම තුලයි. එනිසා පින්නතුනි මුල්ලංග අපි රැකීම තුලිනුත් ඊළඟ මේ වායාම කියන අංග වැඩිම තුලිනුත් තමයි අපිට නිවන් මඟට එළඹෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි දාන ආදී පින්කම් කරනවා. ඒ වගේත් වායාමයේ තියෙනවා. ඒ සම්මා වෙන විදිහක් අපිට පෙනෙනවා. අපිට හිතනවා අපි යහපත් වීරියකිනුයි දන් දුන්නේ. පින්වතුනි අපි අන්න ඒ ක්‍රමය පිළිබඳ අවධානය අවබෝධය තවත් දුරටත් දියුණු කරමු. ඔබට දන් දෙන්න, සිල් රකින්න, දුගී මගී යාචකාදීන්ට සංග්‍රහ කරන්න ඔබට වීරියක් අවශ්‍යයි. හැබැයි පින්නතුනි ඒක හොඳ වීරියක්. එයම ඔබට නිවනට උපකාර වන්නේ නැහැ. එහෙමනම් ඒ විදිහ මොකක්ද කියලා අපි හොයලා බලන්න ඕනි. පින්නතුනි ඔබ දානයක් දීලා ඔබ දුන්න දානය පිළිබඳව ඔබ ස්මරණය කරනවා නම් සිහි කරනවා නම් පින්නතුනි බලන්න ශ්‍රද්ධාව හොඳට උපදවාගෙන දන් දුන්නට පස්සේ අපිට ඒ පින්කම පිළිබඳව නැවත සිහි කිරීමේදී අපේ සිතට අප්‍රමාණ සුවයක් දැනෙනවා. පින්නතුනි මේ වායාමයේ වඩන ක්‍රමය තමයි අපිට පුළුවන් සමත භාවනාව තුලින්. සමත භාවනාවට පින්නතුනි සම 40 කර්මස්ථාන තිබෙනවා. දස කසින, දස අසුබ, දස අනුස්සති, ඊළඟට සතර බ්‍රහ්ම විහාර, ඊළඟට ආහාරේ පටික්කුල සංඥාව, චතු ධාතු අවත්තානය, සතර ආරුප්ප කියන මේ සම 40 කර්මස්ථාන වල දස අනුස්සතියෙහි තිබෙනවා පින්නතුනි චාගානුස්සතිය. දැන් අපි දානයක් දීලා චාගානුස්සතිය කියන භාවනාවක් පුරුදු කරනවා. මේ චාගානුස්සතිය කියන එකේ තේරුම පින්නතුනි දානයේ ආනිසංස මෙනෙහි කිරීමයි. ඊළඟට අපිට පුළුවන් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, තමන්ගේ සීලය, සීලානුස්සති, ඊළඟට පින්නතුනි අන්‍යාගමිකයන් පවා දේවතානුස්සති. මෙන්න මේ විදිහට ඊළඟට උපසමයානුස්සති. උපසමයානුස්සති කියලා කියන්නේ පින්නතුනි නිර්වාණ අවබෝධයෙන් දුක් සංසිඳන බව මෙනෙහි කිරීම. නිවනින්මයි සැනසීම කියලා මෙනෙහි කිරීම. ඊළඟට මරණානුස්සති, කායගත සති, ආනාපාන සති කියන මේවා අනුස්සති භාවනා. මේවා වැඩිම තුලින් පින්නතුනි දැන් අපි දුන්න දානය පිළිබඳ මනා සිහිය සැහැල්ලුව පවත්වාගෙන ජීවත් වෙනවා. අන්න එවිට පින්නතුනි අපට අප්‍රමාණ සුවයක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ තුලින් තමයි පින්නතුනි ඒ දානය සිහි කරන එක සම්මා වායාමයේ වැඩෙන එක ක්‍රමයක්. ඒ කියන්නේ සම්මා වායාමයේ දියුණු වෙන්න පුළුවන් චාගානුස්සති භාවනාවෙන්. දානය කියන්නේ චාගානුස්සති භාවනාව නෙවෙයි. දානය කියන්නේ චාගානුස්සති භාවනාව නොවේයි නම් අපි හුඟක් දන් දෙන්න පුරුදු වෙලා තියෙනවා. අපි ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පිරිසක්. දැන් මේ ධර්ම දේශනාව අසන හුඟක් දෙනකොට චාගානුස්සති භාවනාවේ යෙදෙන්න පුළුවන්. මොකද ඔබ අප්‍රමාණ වූ දන් දුන්න අය. මොකක්ද එහෙමනම් ඔබ කරන්නට ඕන?
දානේ ආනිසංස මෙනෙහි කරනවා. අන්න එහෙම මෙනෙහි කරන්නේ ඔබේ සිත සම්මා වායාමයට අනුගත වෙන්න පටන් ගන්නවා. එතකොට පින්නතුනි ඔබ නිදහසේ සිටින වෙලාවක ඔබ කළ පින්කම් මෙනෙහි කිරීමෙන් තමයි ඔබේ වායාමය සම්මා කරගන්න පුළුවන්කම තිබෙන්නේ. සීලයෙන් සීලානුස්සතියෙන් සම්මා වායාමය හදන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි ඔය අනුස්සති භාවනාවෙන් බුද්ධානුස්සතියෙන් ධම්මානුස්සතියෙන් නැතිනම් අපි කියන ඔය සම 40 කමඨහන් වලින් එකක් වැඩෙන්න ඕනමයි. ඒ කියන්නේ සමත භාවනාවක් වඩන්නම ඕන. භාවනා කරන්නටම ඕන. ඉතින් මේ ගැඹුරින් අපි තේරුම් ගත්තොත් සමත භාවනාවක් වඩනකොට අපි ඒ සමත භාවනාව ඇත්තටම සීලේ ගුණ මෙනෙහි කළත් අපිට මොකද වෙන්නේ? නූපන් අකුසල් නූපදන වීමේ වීරියක් උපදිනවා. උපන් අකුසල් මැඩ පැවැත්වීමේ වීරියකි. මෙන්න මේ කාරණාවන් තුල අපි සිටින්නට ඕන. එහෙනම් සම්මා වායාමයේ කියන්නේ පින්නතුනි දැන් බලන්න අපිට හොඳයි කියලා පේන්නේ දන් දෙන එක, සිල් රකින්න එක, භාවනා කරන එකනේ. එතකොට මේ වායාමයෙන් කරන්නේ දන් දීමවත් සිල් රැකීමවත් නොවේයි, කල කුසලය පිළිබඳ සිත පවත්වනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පවත්වනවා. ධර්මයේ කෙරෙහි සිත පවත්වනවා. සිහිය පවත්වනවා. එහෙනම් මේ සම්මා වායාම කියන්නේ හොඳක් නැති නරකත් නැති තැනකයි. ඒ කියන්නේ මැද තැනක්. මජ්ක්‍ධිමා පටිපදා. එහෙමනම් පින්නතුනි අපි මේ සම 40 කර්මස්ථාන තුලින් වැඩුවොත් මෙනෙහි කළොත් අපිට සම්මා වායාමයේ ඇති කරගන්නට පුළුවන්. දැන් අපිට යම් විදිහකින් මේ බණ අහන එක හොඳ වැඩක්. දැන් අපේ අම්මා තාත්තා මේ වෙලාවේ බණ අහනවා. බණ අහන එක හොඳද නරකද? හොඳයි. හොඳ වෑයමක්. නමුත් සම්මා වායාමයක් නෙවෙයි. අන්න ඔබට ප්‍රශ්නයක් ඇති වෙනවා. නෑ මම හරි වීරියෙන් යහපත් වෑයමක්. ඔබ හිතන අයුරින් ඔබට යහපත් වෑයමක් තිබෙනවා යහපත් සසරකට. හැබැයි සසර නිමාවට නොවේ. දැන් අපිට පේන්නේ මේ විදිහට බණ අහනවා. දැන් අපිට දැනෙන විදිය වාඩි වෙලා ඉන්නවා, නිශ්ශබ්ද වෙලා ඉන්නවා, කතා කරන්නේ නැහැ. ඉතින් ධර්මයටම ඇහුම්කන් දීගෙන ඉන්නවා. දැන් පින්නතුනි මේ ඇහෙන වචන ඔස්සේ ඔබට අතීත සිදුවීම් පෙර මට මේ ධර්ම කරුණු තේරුණේ නැත්, දැන් තේරෙනවා. එතකොට ඔබ දෝලණය වන්නේ අතීත අනාගත කියන කාල දෙකේ. එතකොට මේ නිසා මේ බණ ඇහුවත් ඔබට හොඳ සංසාරයක් හදන්න පුළුවන්. මේ සංසාරයේ ස්වરૂපය ඒකයි, වෙන දෙයක් නෙවෙයි. සසර ස්වභාවය ඒකයි. ඔබ පෙරත් බණ ඇහුවා, දැන් ඔබ කළ යුතු වන්නේ මෙන්න මේ කියන අවබෝධයෙන් ඔබේ ජීවිතයේ තව පියවරක් ඉදිරියට අරගෙන යන එක. මේ අනුව අපි හොඳත් නැති නරකත් නැති සංසාරයක් හදන්නේ නැති මොහොතක් තිබෙනවා නම් අන්න ඒ සම්මා වායාමයයි. සම්මා වායාමයෙන් සංසාරයක් හදන්න බෑ. එහෙනම් පින්නතුන්ට මගෙන් අහන්න හිතේවි, සිතුවිල්ලක් පහළ වේවි, නිවන් දකින්න එහෙමනම් තිබෙන්නේ මේ මාර්ග දෙකටම නොවැටී සිටීමයි. හොඳත් නැති නරකත් නැති මොහොතක තමයි නිවන කියලා කියන්නේ. ඒ විදිහ ඔබට දැන් සංකල්ප පහළ වෙන්න පුළුවන්. නෑ පින්නතුනි, ඔබ සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන්
ඔබට යා හැකි වන්නේ ඔබට දන් දීමෙන් සිල් රැකීමෙන් ඔබට යා හැකි වන්නේ ඔබට වීසා ලැබෙන්නේ රටවල් 11කට විතරයි. මම මෙහෙම සඳහන් කළේ ඔබේ මතකයේ රඳවන්න. දැන් ඔබට මේ ඇහුණු වචන ඔස්සේ ඔබට අතීත සිදුවීම් අතීත ගමන් බිමන් මතකයට එනවා. ඒ වගේම අනාගත සැලසුම් ඔබේ මතකයට එනවා. එහෙමනම් ඔබ හොඳ ක්‍රියාවක යෙදෙනවා. ඔය හොඳ ක්‍රියාව නිසා පින්නතුනි ඔබට හිමි වෙන්නේ කාම ලෝකේ සැරිසැරීමක් විතරයි. මොනවද මේ රටවල් 11ක් කියලා මම සිහිපත් කළේ පින්නතුනි? දිව්‍ය ලෝක 6ත් මනුෂ්‍ය ලෝකයත් සතර අපායත් කියන මේ කාම ලෝක 11 විතරයි ඔබ සැරිසරන්නේ. බණ අහන අයත්, දන් දෙන අයත්, සිල් රකින අයත්, ඒ වගේම සතුන් මරණ අය, සොරකම් කරන අය, කාමයේ වර්ධවා හැසිරෙන අය, මේ හැමෝම සැරිසරන්නේ පින්නතුනි මෙන්න මේ කියන කාම ලෝක 11. එහෙමනම් මේ කාම ලෝක 11 සැරිසරන්නේ සුගති භූමි වලට යනවා, දිව්‍යතල මනුෂ්‍ය තලයට පැමිණෙනවා. කුසල් හොඳ වෑයමක් හොඳ උත්සාහයක් තියන අය. එහෙමත් නැතිනම් අර නරක උත්සාහයක් නිසා සතර අපාය ආදී පාපී මනුෂ්‍ය ලෝකයේ ඉපදුනත් අඳගොළු බිහිර ආදී නොඑක් විදිහේ ස්වභාවයන් වලටපත් වෙනවා. එහෙනම් පින්නතුණු හොඳ ව්‍යායාමයක් හොඳ වෑයමක් අපි උත්සාහයක් හදලා අපි මේ ලෝකේ සංසාරයේහි කාම ලෝකයට අනුගතව හොඳ සංසාරයක් හදාගත්තා. මේ හොඳ සංසාරය නොවේයි නිවීම කියලා කියන්නේ. සම්මා වායාමයේ ඇතිවිට කාම ලෝකයට අනුගතව ඇති කරගන්නා වූ සංසාරයක් හදා ගැනීමෙන් අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ නිවන් අවබෝධයට. මේ මනසට සම්මා වායාමයක් ගන්න නම් වාචා කම්මන්ත ආජීව සම්මා නොවි බෑ. ඒවා සම්මා වෙන්නට ඕන. එහෙනම් දන් පහන් දෙන ගුණ සුවඳ පුරන කෙනෙක් නැවත මොකද කරන්නට ඕන? මේ ක්‍රම 40 නැතිනම් සම 40 කර්මස්ථාන ඔස්සේ ඔබේ සිත සෑහෙන දුරට ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මොන විදිහද මගේ සිත පවතින්නේ? පිනතුනේ කාම ලෝකවලම සැරිසරන එක සත්වයාගේ ස්වභාවය නම් ඉන් එහාට කොහොමද අපි යන්නේ? ඉන් එහාට අපේ මේ තවත් ලෝක දැන් තල 31ක් තිබෙනවා. එයින් මේ 11ෙම අපි සැරිසැරීම කෙලෙස් සහිත සත්වයාගේ ස්වභාවයයි. එහෙමනම් එයින් මිදෙන්නට තිබෙන එකම වීරිය එකම ක්‍රමය තමයි ආමිසේ දිගට කළා කියලා වායාමයේ සම්මා වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මොකක්ද වායාමයේ හොඳ කරගන්නවා කියලා කිව්වේ අපි හොඳත් නැති නරකත් නැති මධ්‍ය තැනක්. එහෙමනම් පින්නතුනි ඔබ රූපාවචර මනසක් දැන් මනස දැන් සංසාරයට එකතු වෙන ස්වභාවය අනුව කාම ලෝකවලට ගමන් කරන සිත එහි ස්වභාවය හොඳ සංසාරයක් හදන ඔබ හොඳ යහපත් හොඳ ක්‍රියාවන් වල හොඳ ආජීවයක් හොඳ වචන තුලින් ඔබට යහපත් සසරක් සකස් වෙනවා. හැබැයි ඔබත් කාම ලෝකේ ඉන් එහාට සිත මෙහෙවමින් රූපාවචර මනසක් දක්වා සිත යොදවන්නට ඔබට හිතෙන්නේ මේ කාම ලෝකෙහි පවතිනා වූ ස්වභාවය තේරුම් ගැනීමෙන්. මේ කාමාවචර ලෝකයට කාමාවචර මනසකට බුදුරජාණන් වහන්සේ ඇයි පිළිකුල් භාවනාව ඒ වගේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව මේවා වැඩිම තුලින් පින්නතුනි මනස කාමාවචර භූමියෙන් ඉක්මවනවා. අපිට අවශ්‍ය කරන්නේ ඒකත් නෙවෙයි.
අපිට අවශ්‍ය කරන්නේ පින්නතුනි රූපාවචර අරූපාවචර ලෝකයකට ගිහිල්ලා ජීවත් වෙන එකත් නෙවෙයි. සසර පවත්වන එකත් නෙවෙයි. ඉන් එහාට ගිය, ඉන් ඔබට ගිය නිවෙන මාර්ගයකට සිත යොමු කිරීමයි. එතන සම්මා වායාමයක් තියෙන්නට ඕනිමයි. එතකොට පින්නතුනි මනස කාමාවචර භූමි ඉක්මවලා අර කිව්ව දිව්‍යතල 6යි මනුෂ්‍ය ලෝකයයි සතර අපායයි ඉක්මවලා අපිට තේරෙන්නේ නැහැ. එතනදී හොයන්න ගියොත් අපේ සම්මා වායාමයක් ගන්න බෑ. අපි හොයන්නේ නෝ මේ දැම්මන් කරන ක්‍රියාව සම්මා වායාමයක්ද හොයන්න ගියොත් ඒක ගන්න බෑ. එතකොට අතීතයටයි අනාගතයටයි අපේ සිත ගමන් කරනවා. ඒ නිසා පින්නතුනි මේ සෙවීමෙන් නොව අවබෝධයෙන් වැඩිමින් අපිට පුළුවන්කම ලැබෙනවා මේ තත්වයට එළඹෙන්නට. ඒ පුජ්‍යලයාගේ මේ අංග 8න් 4ක් විට සම්මා වෙලා පවතිනවා. කුමක්ද කරන්නට ඕන? දැන් බුදු ගුණ මෙනෙහි කරනවා. බුදු ගුණ මෙනෙහි කරනකොට පින්නතුනි අපිට මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි බැම්මක්, ආලයක්, රාගයක්, පටික්කුල මනසිකාරයේ වඩනකොට උනත් මේ කාම ලෝකයට අයිති මේ සිරුරෙහි මේ ලෝකයේ ස්වභාවය පිළිබඳ අපිට යථා අවබෝධය ලැබෙනවා. ඒ නිසා පින්නතුනි චතුරාර්ය සත්‍ය දකින්නට එයා තව දුරටත් සිත පුහුණු කරමින් ඊළඟ අංග 4 8න් 4ක් සම්මා කරගත්ති කෙනා ඔය විදියට භාවනා සමතේ තුලින් එයා මොකද කරන්නට ඕන? පස්වෙනි අංගයට එළඹෙන්නට ඕන. දැන් අද අපි සාකච්ඡා කරන්න නියමිතව තිබෙන්නේ ඒ පස්වෙනි අංගය. මොකක්ද කරන්නට ඕන? ඒ අංගය තමයි සම්මා වූ ඉතිරි අංග. වාචා කම්මන්තාජී වායාම සම්මා වුණාට පස්සේ දැන් භාවනාවකත් යෙදෙන කෙනෙක් නම් සති සමාධි සංකප්ප දිට්ඨි මේවා සම්මා බවට පත් කරන්නට ඕන. දැන් අපේ භාවනා කරන අය සතර සම 40 කර්මස්ථාන වඩන අය නම් ඊළඟට පින්නතුනි සම්මා සති සම්මා සමාධි සම්මා සංකප්ප සම්මා දිට්ඨි කියන මේ අංග සම්මා කරගන්නේ කොහොමද කියලා දැන් කල්පනා කරන්නට ඕන. අපි එයින් අද සාකච්ඡා කරන්නේ මේ සම්මා සතිය පිළිබඳවයි. එතකොට පින්නතුනි සම්මා සතිය සම්මා වෙන්නේ කොහොමද? සතිය කියන්නේ සිහි කල්පනාව. සිහි කල්පනාව පින්නතුනි අපි හැමෝටම තියෙනවා. හොරකම් කරන්න සිහි කල්පනාව තියෙන්න ඕන. කාමයේ වර්ධවා හැසිරෙන්න සිහි කල්පනාව තියෙන්න ඕන. එතකොට පින්නතුනි බණ අහන්න සිහි කල්පනාව තියෙන්න ඕන. ගුණ දන් දෙන්න සිහි කල්පනාව තියෙන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට අපි ගත්තාම රැකී ආරක්ෂා කරන්න බෞද්ධ අබෞද්ධ අන්‍යාගමික ජාති කුල මාද ભેදයකින් තොරව හැමෝටම මේ සිහි කල්පනාව තමන්ගේ ආගම මිත්‍යා දෘෂ්ටික වුවත් ඒ සියල්ලට මේ සිහි කල්පනාව අවශ්‍යයි. සාමාන්‍ය සිහිය අපිට තියෙන්නට ඕන. එහෙනම් මේ සිහි කල්පනාවෙන් සතියෙන් සමහර අය අකුසල් කරගන්නවා. සමහර අය කුසල් කරගන්නවා. දැන් මේ සියලු දිනාටම සිහි කල්පනාව ඒ නිසා තියෙනවා. කුසල් කරන්න හරි අකුසල් කරන්නට හරි. මේ ඔක්කොම සිහි කල්පනාවෙන් බණ අහනවා. බණ ඇහුවත් නැහුවත් සිහි කල්පනාවක මොකක හෝ තියෙනවා. සිහි කල්පනාවක තමයි මේක නැති වෙන්නේ පිළිතුරු නින්දට ගියාම හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අපේ සිහි නැති කළොත් තමයි අපේ සිහි කල්පනාව නැති වෙන්නේ. අනික හැම මොහොතකදීම සිහි කල්පනාව තියෙනවා. දැනුත් මේ බණ අහනකොට ඒකට අපිට සිහියක් තියෙන්න ඕන. ඒ නිසා පිනුතුනි දන් දෙන සිල් රකින්න ඔබ ඊළඟට පටන් ගන්නට ඕන සමත භාවනාවකින්. එහෙමත් නැතිනම් මේ සම 40 කර්මස්ථාන මොකක් හරි වඩමින් ඔබේ ව්‍යායාමය ඔබේ වීරිය ඔබට වීරිය තියෙනවා පින් කරන්න ගුණධර්ම පුරන්න නොයෙක් දේවල් වලට ඔබට වීරිය තිබුණා. ඒ වීරිය නොවේ නිවනට උපකාර වුණේ. ඔබ මෙතෙක් කරගෙන ආපු වීරිය උපකාර වුණේ යහපත් සසරකට.
දැන් ඔබට යහපත් සසරක් ලැබිලා නම් දැන් ඔබේ වීරිය කුමක් සඳහා විය යුතුද? සතර සම්‍යක් ප්‍රධාන වීරිය සඳහා. දැන් ඔබ සතුන් මැරීමෙන් වැළකුණු කෙනෙක්. ඔන්න හැබැයි පෙර ඔබ අතින් මැරුණ දැන් මැරෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔබ සිහිය පවත්වනවා මේ මොහොතේ පටන් මගේ වීරිය සම්මා බවට, මගේ වායාමයේ සම්මා බවට පත් වෙනකොට මගේ සිහිය සම්මා සතියක් බවට පත් කර ගන්නට මම මේ අංග ටික නිරතුරුවම වඩන්නට ඕන. වායාමයේ, සතිය, සමාධිය වඩන්න ඕන. වඩනවා කියලා කියන්නේ පින්නතුනි ඒක නැවත නැවත අපි පුහුණු කරනවා. පුහුණුවක් ලබන්නට ඕන. දවසේ විනාඩි 5ක් 10ක් සම්මා සතිය එක අරමුණක සිත පවත්වන්නට පුළුවන්ද? දැන් ඔබ අප්‍රමාණ දන් දුන්න කෙනෙක් කියලා හිතන්න. ඔබට විනාඩි 5ක් බුදුහාමුදුරුවන්ගේ පින්තූරයක්, බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් දෙසේ නිකන් දැන් මේ වෙලාවේ මානසිකාරයක් හැදෙනවනේ. ඔබට දැනෙනවනේ. අන්න ඒ අරමුණේම ඔබේ සිත ඔබට පවත්වන්නට පුළුවන් නම් තමයි ඔබ යහපත් භාග්‍යතුන් වහන්සේ පෙන්වූ පරිදි ඔබේ වීරිය සම්මා වෙන්නේ. එවිට ඔබේ සිහිය එකම අරමුණක පවත්වා ගැනීම සම්මා බවට පත් වෙනවා, සම්මා සතිය බවට පත් වෙනවා. ඒ නිසා පින්තුනි අපි මෙන්න මේ අංග අවබෝධයෙන් වඩන්නට ආරම්භ කරන්නට ඕන. එතකොට පින්තුනි මේ භාවනාවේදී සම්මා සතිය දියුණු වෙන්න පටන් ගන්නවා. එහෙනම් සම්මා සතිය දියුණු වෙන්නේ සතර සතිපට්ඨානය වැඩිමින්. එතකොට සම්මා වායාමය දියුණු වෙනවා. සතර සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ පින්නතුනි සම 40 කර්මස්ථාන ඔස්සේ අපේ සිතෙහි සමතය ඇති කරගෙන විදර්ශනාවට සිත අරගෙන යෑමයි. එතකොට සම්මා වායාමයේ දියුණු වෙන්න පටන් ගන්නවා. කායානුපස්සනාව යටතේ සම්මා වායාමය දියුණු වෙනවා. ඔන්න ඔය විදිහට භාවනා කරාම පින්නතුනි අපිට පුළුවන්කම ලැබෙනවා යහපත් සිහියක් අරමුණටම යොමු වෙච්ච, අරමුණ දැනගන්නා ස්වභාවයෙන්ම අරමුණ තුලම හික්මෙන හිතක් ඇති කරගන්නට. එහෙම හික්මෙන හිත පින්වතුනි ධාන සුවයකට එළඹෙන්න පුළුවන්. එතකොට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, එහෙමත් නැත්නම් පංචම ධානය දක්වාම, එසේත් නැතිනම් අරූපාවචර ධානය දක්වා සිත පූර්ණ නිදහසක්. දැන් ඔබ මේ මොහොතේ හිතන්න, ඔබ සිතින් සියල්ල අතහරින්න බලන්න. මොහොතකට මේ ධර්මදේශනාව සමග වචනයට ඔබ සිතින් සියල්ල අතහරින විට, ඔබේ සිතින් සියල්ල අතහරින විට ඔබට දැනෙනවා සුවයක්. කිසිවක් සමග බැඳුණු කෙනෙක් නොවේයි මම, නිදහස් කෙනෙක්. කිසිම ඇල්මක් බැඳීමක් කිසිවක්ම නැති කෙනෙක්. මම සියල්ලන් මිදුණු කෙනෙක්. බලන්න පිනතුනි, කාම ලෝක ඉක්මවා අරූප තල දක්වා ඔබේ මනස පුහුණු වෙනවා. දැන් ඔබට අවබෝධය තිබෙන්නේ ඔබේ පරිසරය පිළිබඳ පමණයි. ඔබ ජීවත් වෙන පරිසරය ගැන ඔබට අවබෝධයක් තියෙනවා. ඔබේ මනස ඒ අරමුණු ඔස්සේ, ඒ ධර්මතාව ඔස්සේ බැඳිලා පවතිනවා. මේ මගේ නිවස, මේ මගේ අසල්වාසීන්, මේ මගේ ගේ දොර, මේ මගේ රට, ගම, පළාත ආදී වශයෙන් ඒ තුල බැඳිලා ඉන්නවා. පිනතුනි වෙනත් තැනකට සිත ගියාට පස්සේ, අපි කියමු වෙනත් රටකට ගියාට පස්සේ එහි ඔබ රැඳෙන තැන ඔබේ බවට ඔබපත් කර ගන්නවා. අන්න ඒ වගේ සම්මා සතිය වැඩෙනකොට, සතර සතිපට්ඨානය වඩාගෙන යනකොට පින්නතුනි කය අනුව බලන කෙනාට, සිත අනුව බලන කෙනාට, වේදනාව අනුව බලන කෙනාට
ඒ වගේම ධර්මතාවය අනුව බලන කෙනාට ඒ මනස පුහුණු වෙන්න පටන් ගන්නවා. දියුණු වෙන්න පටන් ගන්නවා. පින්නතුනි කය දුර්වල වුණත් සිත දුර්වල වන්නේ නැහැ. සිත වඩන එකක්. සිත වඩන්න පුළුවන් එකක්. ඒක මැරෙන එකක් නෙවෙයි. ඒක වැඩිමෙන් නිවන එකක්. වැඩිමෙන් නිවෙන එකක්. ඒ නිසා පින්නතුනි මේ සිත වඩන්නට ඕන. පුහුණු කරන්නට ඕන. චිත්තේන නියති ලෝකෝ කියලා ඔබ අහලා තියෙනවා. සිත අනුව තමයි සිත තමයි ලෝකය කියන එක හදාගෙන යන්නේ. ඒ නිසා පින්නතුනි සිතේ නිවීමමයි අපිට සම්මා සතිය ඇති කරගන්නට පුළුවන් එකම ක්‍රමය. ඒ නිසා අපි ඒ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ කතමාච භික්කවේ සම්මා සතිය කියලා පෙන්වා වදාළ පරිදි මොකක්ද මහන්නේ මේ සම්මා සතිය කියලා කියන්නේ? කායේ කායානුපස්සී විහෙරති. කාය කායානුව බලන ක්‍රම කීපයක් අපි ඉදිරියේදී පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ වගේම වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාව අනුව නවාකාරයකින් ඒ දිහා බලාගෙන ඉන්නවා. පිනතුනේ ඔබ හැම දෙයකින්ම මිදලා එකම අරමුණක් තුල හිත පිහිටවා ගත්තොත් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, චාගානුස්සතිය කොයි තරම්නම් ඔබේ හිතට ඒ සඳහා වීරියක් අවශ්‍යද? කොයි තරම්නම් ඔබට සුවයක් දැනෙනවද? එහෙනම් පිනතුනේ සම්මා සති කියලා කියන්නේ නිවන පැත්තට හැරුණු. දැන් මේ කයේ ස්වභාවය, මේ කයේ નિසරු බව, මේ කයේ ආදීනවයන් දැක්කහම අපිට මේ සංසාරේ ඇලෙන්න නොව මිදෙන්න හිතක් පහළ වෙනවා. අන්න ඒ නිසා අපි මොකක්ද කරන්නට ඕන? සංසාර විමුක්තියක් අපේක්ෂා කරන, සංසාරයෙන් අත් මිදෙන්නට ඕනේ කියන සිතක් පහළ වෙන හැම මොහොතකම පින්නතුනේ අපි මේ සතර සතිපට්ඨානෙ වඩන්න පුහුණු කරන්න ඕන. කොහොමද අපි සතර සතිපට්ඨානෙ වඩන්නේ? සතර සතිපට්ඨානෙ වඩන්න පින්නතුනේ අපිට සම්මා සතිය දියුණු කරගන්නට තියෙන එකම මඟ නම් කොහොමද අපි සතර සතිපට්ඨානෙ වඩන්නේ? අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. සතර සතිපට්ඨානය වඩාගෙන අපේ සංසාර විමුක්තිය සකසා ගන්නේ කොහොමද? මේ ලැබූ මනුස්ස ජීවිතය තුළම මේ ලද ඇසිල්ලෙහිම පිනතුනි කය අනුව බලමින් අවබෝධය ඇති කරගන්නේ කෙසේදයි අපි සාකච්ඡා කරමින් නිවන් දොරගුළු විවර කරන්නට අපි මේ අංග, අපේ අවබෝධය, අපේ දැනුම අපි ටිකින් ටික දියුණුවට පත් කරගනිමු. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි අපි මේ සම්මා සතිය, සම්මා වායාමය කියන මේ අංග දෙක පෙර අපි සාකච්ඡා කළ පරිදි සම්මා වායාමයත්, අද අපි සාකච්ඡා කළ පරිදි සම්මා සතියත් ඉදිරි දිනවලදීත් අපි මේ සම්මා සතිය පිළිබඳවම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එලෙසින් පින්නතුනි අපේ සිහි කල්පනාව යහපත්ව පැවතුනොත් තමයි අපිට විද්‍යාව, යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට පින්නතුනි මේ ලෝකයේ මේ මනා සිහි කල්පනාව ඇති වෙනකොට අපි මේ ලෝකයට දැන් බැඳිලා ඉන්න සක්කාය දිට්ඨි කියන සංයෝජනය, එහෙමත් නැතිනම් බැම්ම, දැන් කොච්චරක් මේ ලෝකෙ මම මගේ කියලා බැඳිලා ඉන්නවද? දැන් අපි කොයිතරම් දේවල් එක්ක අපි බැඳීමෙන් සිටිනවද? අන්නේ බැම්ම ටිකක් හරි ලෙහෙල් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ මම නොවන බව, මගේ නොවන බව, අනත්ත් බව. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදි අනත්ත් බව අත්හැරීම කළ හැකි වන්නේ එවිටයි. එවිටයි පින්නතුනි අපිට ඇතිදේ ඇති සැටියට පෙනෙන්න පටන් ගන්නෙ. දැකීම ඇති වෙන්නේ. ඒ දැකීම කියලා කියන්නේ පින්නතුනේ ඇතිදේ ඇති සැටියට දකින්නවා කියලා කියන්නේ
විදර්ශනා නුවණයි. විදර්ශනා නුවණ ඇති කර ගැනීමෙන් අපිට ලැබෙන්නේ පින්නතුනි සැනසීම, සාමය, ප්‍රීතිය, සමාධිය, නිදහස. එනිසා අපේ මේ මාර්ගය තුල අවබෝධයෙන් ගමන් කළ යුතුයි. ඔබට යමක් නොතේරෙනවා වගේ දැනෙන්නට පුළුවන් මේ දේශනාව තුළ. නොතේරෙන බවමයි අපි මේ සංසාරයට සක්කාය දිට්ඨියෙන් මේ ලෝක 11 පමණක් කාම ලෝකවල විතරක් සැරිසරමින් ගමන් කරන සත්වයා ඉන් ඔබට රූපාවචර අරූපාවචර තලද ඉක්මවා ඒ කිසිවක් නොව මේ තල 31කින් කොහේ රැඳුනත් ලෝකේ ධර්මතාවයේ නුවණින් වටහා සම්මා සතිය ඇතිකොට කය අනුව වේදනාව අනුව සිත අනුව ධර්මතාවය අනුව හොඳට සිත ඔබට විනාඩි 5ක් 10ක් වේවා සිත පිහිටවා ගන්නට පුළුවන් නම් දැන් ඔබේ හුස්ම රැල්ලට දැන් මේ මොහොතේ සිහිය යොමු කරන්න. ඔබේ ආශ්වාසය ඔබට දැනෙන්න පටන් ගන්නවා. එහෙමනම් පින්තුනි මේ මොහොතේ ඔබේ ආශ්වාසයේ හඬ ඔබට ඇහෙනවා. ඔබේ ආශ්වාසයේ රිද්මය ඔබට දැනෙනවා. බලන්න පින්තුනි කයෙහි ස්වභාවය. එහෙමනම් මේ කය මම මගේ කියලා බැඳීමෙන් ඇලීමෙන් හැපීමෙන් පීඩාවට පත්වීමක් මිසක සහනයක් සැනසුමක් නිවීමක් ඇත්තේ නැහැ. ඒ නිසා පින්තුනි සැනසීම සාමය ප්‍රීතිය සඳහා ඔබේ සිතට නිදහස දෙන්න පුරුදු කරන්න. ඒ පුරුදු කරන ක්‍රමය තමයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ කතමාච භික්ඛවේ සම්මා සති. සම්මා සති කියන්නේ කුමක්ද? කය අනුව බලන විට සම්මා සතිය, වේදනාව අනුව බලන විට සම්මා සතිය. දැන් ඔබ වාඩි වී සිටින ඉරියව්ව තුළ ඔබේ දන හිසේ, ඔබේ කොන්දේ, ඔබේ සිරුරෙහි කොහේ හෝ ඇතිවෙන වේදනාව කෙරෙහිම සිත පවත්වන්න. එවිට එය ඔබ නොවන බව, ඔබේ නොවන බව ඔබට වැටහෙන්න පටන් ගන්නවා. එවිට ඔබට පූර්ණ සිහිය, පූර්ණ නිදහස ලැබෙනවා. අන්න පින්නතුනි එලෙසින් සිතෙහි ස්වභාවය දැන් බලන්න. සිත කොයිතරම්ද හරියට ගහින් ගහට පඳින වඳුරෙක් වගේ අරමුණෙන් අරමුණට පනිමින් හිත හරිම චංචලව පවතිනවා. ඒ සිත නිශ්චල කළොත් හරියට නොකැලමුණු ලිඳක පත්ල පෙනෙනවා වගේ ජීවිතේ පුණ්‍යතුනි නිශ්චල වුණු සිතට පෙනෙන්න පටන් ගන්නවා සංසාර විමුක්තියට යන මාවත. ඒ වගේම පින්නතුනි ලෝකයේ ධර්මතාවයේ ඇති සැටියෙන් දකිමින් නිවන මඟ ඔස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට ඔබේ සිත් සතන් යොමු වේවා. වහවහා ධර්මාවබෝධයම සැලසේවා කිනුතුම් සිතුවිලි හදවතේ පෙරදරි කරගෙන වහවහා නිර්වාණ අවබෝධයට මේ සිත නිවන බුදු බණ පද ඔබේ චිත්තාභ්‍යන්තරය අවදි කරමින් සංසාර විමුක්තිය පිණිසම උතුම් නිවන් දොරගුලක් කරගනිත්වායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සෑම සිත් සතන් නිවී පහන් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වූ ඔබට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ සිත නිවා පහන් කරන්නට මඟ සැලසේවා කියන තුන් පැතුමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ අතුරුගිරිය අභයවීර ධර්මායතනය සහ රිදිමාලියද්ද පුරාණ විහාරයේ යන උභය විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක කොටගම් වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමේ අරමුණු ඇතුව ගම්පහ පදිංචි සෝමලතා මැදගම සුමනා හේවාවසම් සිරිමා විජේරත්න රූපා රාමනායක යන කලන මිතුරියන් විසින් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ සෝමලතා මැදගම සහ රූපා රාමනායක යන අයගේ නැසී ගිය ස්වාමි පුත්‍රයන්ටත් ඔවුන් සියලු දෙනා නමින් පරලෝක ප්‍රාප්ත වූ දෙමාපියන්ට සොහොයුරන්ට සොහොයුරියන් ඇතුළු නැසී ගිය සියලුම ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීමයි. ඒත් එක්කම ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දායකත්වයේ දරූ ඔවුන් සියලු දෙනාටත් ධර්මදේශනය ශ්‍රවණය කළ ලෝකවාසී සියල්ලන්ටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමත් කොරෝනා උවදුරෙන් පීඩා විඳින සියලෝම ලෝකවාසී ජනතාවට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ තවත් අරමුණක් වුණා. ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.